පුංචි කාලේ බලපු චිත්‍රපටයක් මගේ හිතින් කවදාවත්ම ඈත්ුනේ නැහැ. ඈත්ුනේ නැත්තේ ඒ චිත්‍රපටයේ රංගපාපු රංගන ශිල්පීන් දෙදෙනාගේ තිබිච්ච පුදුමාකාර දක්ෂතාවයක් නිසාවෙන්. එක් රංගන ශිල්පිනියක් සිංහල සිනමාවේ බිහි වූ අග්‍රගණ්‍ය රංගන ශිල්පිනියක් වුණු ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය. රංගන ශිල්පියා තමයි සිංහල සිනමාවේ සදාකාලික කඩවසම් තාරුණ්‍ය රවීන්ද්‍ර රන්දෙනිය මැතිතුමා. මේ චිත්‍රපටය දඩයම. දඩයම චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතයක් නිරූපණය කළත් මුළු මහත් ලාංකික ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය ගෞරවය උපරිම වශයෙන් දිනා ගන්නට රවීන්ද්‍ර රන්දෙනිය මැතිතුමන් සමත් වුණා. ඒ ආදරයත් එක්ක අද මේ ලෙජන්ඩ් සිත් කැලුම් මේ කතා බහින් මම ඔබත් එක්ක එකතු වන්නේ ඒ අසහාය රංගදරයා සමග. රවීන්ද්‍ර රන්දෙනිය මැතිතුමනි, ඔබතුමා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මේ කතා බහට ඔබතුමා එකතු කරගන්න මම සිහින මැව්වේ සෑහෙන කාලෙක ඉඳන්. මොකද එක චිත්‍රපටයකින් විතරක් නෙමෙයිනේ. චිත්‍රපටි ගණනාවකින්ම ඔබතුමා අපේ හිත් හොරකම් කරගෙන තිබ්බේ. අදටත් හොරකම් කරගෙන යනවා. එහෙම කෙනෙකුට කරන්න ලැබෙන්නේ කොයිතරම් කලාතුරකින්ද? ඔබේ රංගන චාරිකාව ගැන අපි කතා කරනවා. ඊට කලින් ඔබතුමාගේ නිවස ඉඳගෙන තමයි අද අපි මේ සාකච්ඡාව කරන්නේ කැලණිය. බොහෝම දැකුම් කළු ස්වභාව ධර්මයට බොහොම සමීප ඉතාමත්ම ආදරණීය වටපිටාවක් තියෙන නිවහනක්. මේ ඔබේ උපන් ගම? ඔව්, මම ඉපදුනේ දලුගමනේ, මේ කැලණියේ දලුගම. ඉතින් පරිසරය ගැන ඔබ සඳහන් කරපු හින්දා මම හිතන්නේ කතාව ආරම්භ කරන්න හොඳ පසුබිමක්. මොකද මම මගේ කලාවට වගේම මම ආදරය කරන දෙයක් තමයි පරිසරය. ඉතින් මගේ අත්දැකීමෙන්ම මට කියන්න පුළුවන් පරිසරයට සමීපව ජීවත් වෙනකොට අපේ ජීවිතේ පුදුමාකාර සැහැල්ලු බවක්, ඒ වගේම ලොකු අවබෝධයක් අපි පිළිබඳ, අවට පිළිබඳ ඒ හැම දෙයක්ම ලැබෙනවා කියලා. ඉතින් අපි නාගරිකව ඇත්තටම මෙතන මේ පරිසරයේ තිබුණට නගර ආසන්නයේ ඉන්නේ. ඉතින් ඒ පරිසරය තුල වුණත් අපිට ඒ ස්වභාව ධර්මයට ලං වෙන්න පුළුවන් විදිහට මම වටපිටාව සකස් කරගත්තා. ගස් වවලා මටේම තියෙන්නේ ගස්. පුංචි ගාඩන් එකක් තියෙනවා. ඒ වගේම ගෙතුලත් මම මේ නිර්මාණයේදී මේ ගෘහ නිර්මාණ ශිල්පියා එක්ක මමයි ඇත්තටම හරියට කටයුතු කළේ. අපි දෙන්න නැත්තර මේක මගේ සැලැස්මක්. ඔහු ගෘහ නිර්මාණ ශිල්පයේ විද්‍යාව විතරයි මේකට දැම්මේ. මේ ගෙදර හැම කාමරයක්ම, හැම ස්පේස් එකක්ම දෙපැත්තකින් එළියට විවර වෙනවා. දැන් මේ සාලි බැලුවොත් මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි දෙපැත්තෙන්ම එලි මහනට විවෘත. ඉදිරි උඩත් එහෙමයි. ඉතින් ඒකෙන් මට ඒ යුගයේ ඉඳලම තිබුණ දෙයක් තමයි මේ පරිසරය කොයිතරම් වටිනවද. අපේ පුංචි ස්තූපයක් තියෙනවා. උතන හැන්දෑවට වාඩි වුණාම ටිකක් දුර බැහැර පළාතක ගිහිල්ලා පරිසරය එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා වගේ. ඒ කතාවට මම 100%ක්ම එකඟ වෙනවා. ඒ තරම්ම නිස්කලංකයි, ඇසට බොහොම ප්‍රියජනකයි, බොහොම නවතින්න හිතෙන ගෙදරක්. ඇත්තටම ගෙදරක්. ඒකට ඉතින් අපේ නෝන මහත්තයට හුඟක් ගෞරවයක් දෙන්න ඕන. මොකද මේ කොහොම දැන් මම ඊටාම උනන්දුවෙන් මේ හැම දෙයක්ම මගේ අධීක්ෂණය කිව්වත් කමන්නේ. ගාඩන් එකේ එහෙම ලස්සනට මේක මට ටිකක් කාල වේලාව මදි. නමුත් ඉතින් අපි දෙන්නම එකතු වෙලා වැඩි හරියක් දැන් දායකත්වයේ දෙන්නේ ප්‍රීති. ඒක ඉතින් අපිට නිකන් කාලය ගත කරන්න, එකට එකතු වෙලා වැඩක් කරන්න, ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලය ලස්සන නිසා ආසාවෙන් ඒක කරන්න පුළුවන්. ඔබතුමා කැලණිය දලුගම ප්‍රදේශයේ බොහොම ධනවත් පවුලක දරුවෙක්නේ. එහෙම කියන්නත් බෑ. එහෙම නොකියන්නත් බෑ. මම ඔබතුමා ගැන දන්නවා. බොහොම හොඳට විස්තර හොයාගෙනයි ආවේ. ව්‍යාපාරික පවුලක බොහොම ධනවත් තරුණයෙක්. ඉතින් ඔබතුමා ඉස්කෝලේට ගියේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට. ඔව්. කඩවසම් තරුණයෙක් ඒ කාලේ. පන්ති හිටියා තවත් ඒ වගේම කඩවසම් තරුණයෙක්. විජය කුමාරතුංග මහත්මයා. මේ තරම් කඩවසම් තරුණයෝ දෙන්නෙක් මොනවද පාසල් යන කාලේදී කරපු දේවල්? ඇත්තටම පාසල් කාලයේදී අපි දෙන්න එකට ගත කරපු කාලේ අර
තාරුණ්‍යයත් එක්ක එළියට බහැලා ගත කරන ජීවිතය ගත කරන්නට වඩා අපි ඊට වඩා අඩු යවුවනේ හිටියේ. නමුත් ඉතින් මට මං හරි සතුටින් කියන දෙයක් තියෙනවා. දැන් සිනමාවේ විජයත් එක්ක විජයට ආදරය කරන, විජයට ගරු කරන, විජයව හදවතින්ම වැළඳගෙන ඉන්න මේ දැවැන්ත පිරිසක් මේ රටේ ඉන්නවනේ. මං හිතන්නේ ඔහුට තමයි වැඩියෙන්ම සිනමා ශිල්පියෙක් විදිහට ගත්තොත් ජනතාවක් ආදරය කරන්නේ. ඉතින් අදටත් ඒ ආදරේ තියෙනවා. අදටත් තියෙනවා ඒ ආදරය. ඒක නොනැසී පවතින ආදරයක්. ඉතින් මට තියෙන මං කිව්වේ සතුටෙන් කියන දෙයක් දැන් මේ මුළු ලෝකෙම විජයව හඳුනාගෙන විජයව දැනගෙන එයාට ආදරය කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා සාමාන්‍ය පාසල් ශිෂ්‍යයෝ දෙන්නෙක් විදිහට සිනමාවේ ඉන්න විජයව ඉස්සෙල්ලාම අඳුරගත්ත මිනිහා මම. ඒ කියන්නේ ඉතින් අපි එකට ඉස්කෝලේ හිටපු හින්දා. නමුත් හරි වටිනා දෙයක් තියෙනවා. අපි පාසලෙන් පිට වුණාන් පස්සේ අපි පාසලේ හුඟක් මේ විශේෂයෙන්ම සාහිත්‍ය සංගම් ක්‍රියාකාරකම් වලින් හුඟක් එකතු වෙලා වැඩ කරා. ඒවා තමයි මට මතක. අනිත් එක මතක ඉතින් විජේ හිර වෙන්න කොට කලිසමක් ඇඳගෙන අත් පොත් දෙකක් විතරක් අරගෙන සමහරවල්ලාට හුඟක් වෙලාට පරක්කු වෙලා පන්තියට එන්නේ. ඉතින් ඒ වගේ මතකයන් තියෙනවා. අපි එකට සෙල්ලම් කළා දවල් කාලේ විවේකයේදී එහෙම. නමුත් සිනමාවට ආවයින් පස්සේ ඇත්තටම අපි අර ඉස්කෝලෙන් පිට වෙලා සිනමාවේදී නැවත හමු වෙනකන් තිබුණ පොඩි පරතරයක්. නමුත් ආයිත් සිනමාවේදී හම්බුණ දා ඉඳලා එදා අර පන්තියේදී හිටපු යාළුවෝ දෙන්න වගේ ඒ තරම් තද බැඳීමකින් මං හිතන්නේ ඔහු ජීවිතයෙන් සමුගන්නාතුරුම අපි දෙන්න ඇත්තටම සහෝදරයෝ වගේ. මොකද විජේ මට කියන්නේ මල්ලි කියලා, මම විජේට කියන්නේ මල්ලි කියලා. හැබැයි විජේ මට වැඩිම මාස 3ක් වයසින් බාලයි. ඒ වුණාට අපි දෙන්නට දෙන්න මල්ලි. ඒ තරම් කෙට්ටු සම්බන්ධතාවයක් තිබුණා. මේ මල්ලි කිය හිටිය මේ මල්ලිලා දෙන්න ගැන තරුණියන් කී දෙනෙක් නම් අවධානයෙන් ඉන්නට ඇද්ද ඒ කාලේ. ඉතින් විජේ කුමාරතුංග මැතිතුමාටත් ඔබතුමාටත් අවස්ථාව ලැබෙනවා විල්ෆ්‍රඩ් සිල්වා මහත්මයා මාර්ගයෙන් කලාලෝකයට සම්බන්ධ වෙන්න. ඇත්තටම එතුමා ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මගේ අධ්‍යාපන ඒ ජීවිතේ සහ ඊට පසු අද වෙනකන් වුණත් මට ජීවිතය හමු වුණ විශිෂ්ටතම ශ්‍රේෂ්ඨතම ගුරුවරයා කියලා. ඔහු හරිම නිහතමානී, ඊ타මත්ම සිරුරෙන් පවා හරි පුංචි කෙනෙක්. හුළඟි ගහගෙන යන තරම්. සුදු අත්කොට කමිසේ සුදු කලිසමයි විතරයි යන්නේ. සමහර දාට එන්නේ සෙරප්පු දෙකක් දාගෙන මේ සපත්තු පළඳින්නෙත් නැහැ. මේ පුංචි කෙසඟ මිනිහට ශිෂ්‍ය කොයි තරම් ආදරය කළාද ගරු කළාද කියලා කවදාවත් වේවැලක් පාවිච්චි කළා නැහැ. සර්ගේ පුරුද්දක් තිබුණා ඒ තරම් ඒ ඩිසිප්ලින් එකක් තියාගෙන හිටියට හැම මිනිත්තු 5කට 10කට සැරයක් හොඳ විහිළුවක් කරනවා. හිනස්සන්න ළමයින්ව ඒ වගේ එතුමාටම සම්බන්ධ කරලා ගෞරවය කරන විදිහට තියාගන්න, ආදරය කරන විදිහට තියාගන්න හැකියාවක් තියෙනවා. මෙතන විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. මම මේ කතා කරන විල්ෆ්‍රඩ් පෙරේරා අපේ සිනමාවේ ඇත්තටම යුග ගණනාවක් නියෝජනය කළ අපේ ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියෙක් වන ඇන්තනි සී පෙරේරා මහත්මයාගේ මල්ලි. ඒක තමයි පුදුමේ. ඇන්තනි අයියා ඉතින් හැම වෙලාවෙම ඇන්තනි අයියා හරි ගැඹුරක් තියෙන කෙනෙක්. ඔහු සමග පෞද්ගලිකව කතා කරද්දී ඔහුගේ රංගනය තුලින් අපි ඔහුව හඳුනා ගන්න උත්සාහ කරන එකත් වැරදි තරමේ වෙනස් විදිහේ බොහොම දැනුවත් බවක් තියෙන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඉතින් ඒ වුණාට ඇන්තනි අයියා දිහා බැලුවම හරිම සතුටින්, සන්තෝෂයෙන්, විනෝදයෙන් බීලු දහලු කරගෙන එහෙම ඉන්න කෙනෙක්නේ. ඒ දෙන්නගේ අතරේ ලොකු පරසරයක් තියෙනවා කියලා මට හිතුණාට අපි බාහිරින් දෙන්නම ඇත්තටම විනෝදයෙන් ජීවිතේ ලස්සනට ගත කරපු දෙන්නෙක්. ජීවිතේ විනෝදයෙන් ලස්සනට ගත කරනවා කියලා කියනකොට මේ සුරතල් බලු පැටියත් මෙතෙන්ට ඇවිල්ලා. මෙයා දඟයි. මෙයා ටිකක් කියන එක අහන්නේ නැහැ තාම, හදා ගන්න ඕනේ. ඔබතුමා බොහෝ දේ කියවන කෙනෙක්. පුංචි කාලේ ඉඳන්ම නැත්තම් තරුණ වියේදීම මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ එහෙමත් නැත්තම් එදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමන්ගේ, කුමාරතුංග මුනිදාස මැතිතුමන්ගේ මේ බොහෝ දෙනෙක්ගේ පොත් ඔබතුමා කියවලා තියෙනවා. මෙහෙමයි මම හිතන්නේ මගේ මේ කලාවට ඇතුල් වීමත් උතන තමයි ආරම්භය කියලා. මොකක් හරි හේතුවකට මම කියවීමට පුදුමාකාර විදිහට ඇබ්බැහි වුණා මම පුංචි කාලේදී. මේකයි ඒකේ ප්‍රධාන දේ. මම සාමාන්‍යයෙන් මං හිතන්නේ 5 වෙනි පන්තියේ විතර වෙනකොට
මම මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා, ගුණදාස අමරසේකර, සිරිගුණසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර වගේ අපේ විශිෂ්ට ග්‍රන්ථකර්තෘවරුන්ගේ පොත් ඔක්කොම වගේ කියවලා තිබුණා. මං ගාව මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ ඒ කාලේ තිබුණ නැති විරාගයේ පොත විතරයි ඒක ඊට පසුව ලියුනේ. ඒ හැම පොතක්ම මම එකතු කරලා මගේ තාමත් තියෙනවා. මේ තිබුණා ඒ කියවීම. දැන් කියවීමට හැබැයි වුණාම ඇත්තටම මං කිව්වේ කුඩා කාලේදී කියලා. දැන් මගේ මට මතකයි මගේ ජ්‍යෙෂ්ඨ සහෝදරියක් හිටිය, ඥාති සහෝදරියක්. එයා එක දවසක් කිව්වා අපේ අම්මට කතා කරලා මේ මල්ලි කියවන්නේ යාට වැඩිය, එයාගේ වයසට වැඩිය බොහොම ගැඹුරු පොත් මේ බලන්න මොනවද මල්ලි කියවන්නේ කියලා. ඒ තරම් ඇත්තටම මේ හොඳම ග්‍රන්ථ, හොඳම පොත් කියවන්න පුරුදු වුණා. ඒ කියවීමේ පුරුද්ද තමයි මගේ ජීවිතේ වෙනස් කළේ කියලා මම හිතනවා. අද වෙනකනුත් මට පරණ පත්‍ර කෑල්ලක්වත් කියවන්න නැතුව නිදා ගන්න බෑ. නමුත් මේ ඇත්තටම මේ සාහිත්‍යය ගැන ඇති වුණ උනන්දුව තමයි මං හිතන්නේ කලාව කෙරෙහි යොමු වෙන්න මට මූලික අත්දැකීම උනේ. මොකද මං උසස් පන්තිවල ඉන්නකොට, ඒ කියන්නේ උසස් සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉන්නකොට අපි නාට්‍යයට ඉතාම තදින් ඇබ්බැහි වුණා. අපේ දේශීය නාට්‍ය කලාව ඒ කාලේ හරිම උසස්ම තත්වයක, ඉතාම ඉහළින්. ඇත්තටම රටේ තිබුණ ප්‍රශස්ත කලාව සිනමාවට වඩා බොහෝ දුරට නාට්‍ය 60 යුගයේ 70 මුල හරිය. ඉතින් මේ නාට්‍යයට පුදුමාකාර විදිහට අපි ඇලුම් කරන්න ගත්තා. ලුම්බිනියේ හැම සතියන්තයක්ම ආපු හැම නාට්‍යයක්ම බැලුවා. ඉතින් ඒ තුලින් තමයි කලාව ගැන උනන්දුව ඇති වෙලා මට මේ නාට්‍යයට තිබුණ උවමනාව තුලම මට හිතුණා නාට්‍ය කලාව හදාරන්න ඕන. නාට්‍ය කියන්නේ මොකක්ද? ඇයි මෙච්චර ප්‍රබලව මේ මිනිසුන්ට වින්දනයක් ලබා දෙන්න පුළුවන් මේ කලාව මොකක්ද කියලා වඩා ගැඹුරින් ඉගෙන ගන්න තමයි මම ලයනල් වෙන් කලාගාරයට බැඳුනේ. ඒ යුගයේ එකපාරෙම මේ කලාගාරය ආරම්භ කරන්න යනවා කියලා තිබුණා. මම පත්‍ර දැන්වීමකින් දැක්කේ. ඒ වෙලෙම මම ඒකට ඇදුම් කරා. ඉතින් ඒවා තමයි ජීවිතය අර මොනවාද ලයිෆ් චේන්ජින් කියලා කියන්නේ. අන්න ඒ වගේ අත්දැකීමක් වුණා. මොකද ඇත්තටම මම හැමදාමත් කතා කරනකොට ලයනල් වෙන්ට් රංග ශිල්ප ශාලිකාව ගැන කතා කරනවා. ඒ ලැබූ අධ්‍යාපනයේ අභ්‍යාස දැන් මොකද අපි හරි වාසනාවන්තයි අතින් බැලුවාම. වෙන කිසි දෙයක් කියන්න ඕනේ නැහැ. එතන තත්ත්වය ගැන අපිට හිටිය ගුරු මණ්ඩලය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් තමයි ඒකේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා වශයෙන් හිටියේ. එතකොට එතන ඉඳලා ධම්මජයගොඩ, හෙන්රිස් ජයසේන, ගුණසේන ගලප්පත්ති, සුවතපාල් සිල්වා, බ්‍රෙකන් රිජ්ලා, මේ පර්සි කොලින්තෝ, මේ ඔක්කොටම වැඩි අයිරංගඩි සේරසිංහ මහත්මයා අපේ ඒ රංගපාලිකා මේ ශාලිකාවේ අපිට කටහඬ පුරුදු කරන, වේදිකාවේ කතා කරන හැටි, කටහඬ උච්චාරණය, ඒ පුරුදු පුහුණුවීම ඔක්කොම කියලා දුන්නේ අයිරංගඩි මැතිණිය. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ ගුරු මණ්ඩලයක් අපිට හම්බ වුණා. ඔවුන් තුළින් ලබාගත් දේ ඇත්තටම ඉතින් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. පසු කලක වගේ කලා ජීවිතයේ ඉදිරියට යන්න ඒ ලැබුණ අත්දැලේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ඔබතුමාට අවස්ථාව ලැබෙනවා අධ්‍යාපනය ලබන අතරතුරේදීම රංගන කලාව පිළිබඳව වේදිකා නාට්‍යයක රඟපාන්න වයස අවුරුදු 25දී මූදුපුත්තු ගුණසේන ගලප්පත්ති මහත්මයාගේ. ඒක තමයි මගේ පළවෙනි ප්‍රසිද්ධ වේදිකාවට ආපු අවස්ථාව. නමුත් මෙතනත් විශේෂයක් තියෙනවා. දැන් මම මේ රංග ශිල්ප ශාලිකාවට බැඳුනේ රංගනය හදාරන්න නෙවෙයි. මගේ ඇතුළත් වීමේ කාඩ්පතේ තියෙනවා මම ඇතුල් වෙලා තියෙන්නේ නාට්‍ය අධ්‍යක්ෂණයේ පිටපත් ලැබීම සහ වේදිකා අලංකරණය. මම රංගනය කියන විෂයට ඇතුල් වෙලා නැහැ. ඉතින් නමුත් අපි හැමෝටම එක පොදු පන්තියක් තිබුණා. වෙන වෙන විෂයන්ගේ හදාරණ අයට මේ හැමදාම එක පැයක් තියෙනවා රංගනය පිළිබඳ. ඒ හැමෝම සහභාගී වෙන්න ඕනේ. ඉතින් ඕකේ කටයුතු කරද්දි මට තේරුණා ටිකින් ටික විශේෂයෙන්ම ධම්මයාගොඩ මහත්මයා මේ යම් පැහැදිලි කිරීම නාට්‍ය අවස්ථාවන් සුළු කොටස් අරන් නැවත රඟපාන්න දෙන අවස්ථාවලදී වැඩියෙන් මාව තේරෙනවා ඒකට. බොහෝ විට මාව ප්‍රයෝගී කරගන්නවා ඒ නිදර්ශන පෙන්වන්න. ඔබතුමා බොහොම කඩවසම් තරුණයෙක් වන්නට ඕනේ ඒ කාලේ. ඊටත් වඩා මං හිතන්නේ මොකක් හරි ඔහු දකින්න ඇති මේ රංගනය පිළිබඳ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් දෙකම එකට එකතු වුණාම කොහොම හරි අපි පළවෙනි අවුරුදු 3 අවසානයේ ඒ පළවෙනි කෝස් එක ඉවර කරලා අපි ප්‍රථම ප්‍රසිද්ධ රංගනය මූදුපුත්තු කළා. රංගනයට ඇතුල් නොවුනට මම එළියට ආවේ ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාවි.
ඒක තමයි වෙනස. ඊට පස්සේ ඔබතුමාව තවත් බොහොම වැදගත් සන්ධිස්ථානයකට යොමු වෙනවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. දැස නිසා ඒකනම් ඇත්තටම ඉතින් රංගන ශිල්පියෙකු වශයෙන් මට දැන් අද කතා කළ හැකි. මොකද මම දැන් මේ කතා කරන්නේ මීට අවුරුදු 50කට එහා ගැනනේ. ඉතින් එතකොට ඒ අතීත ආවර්ජනයේ කිසිම මේ මං ගැන හැඟීමකින් තොරව මේ මං ගැන කයිවාරු කියන වගේ හැඟීමකින් තොරව ඉතිහාසය ගැන කතා කරන විදිහට මට කතා කළ හැකි. ඇත්තටම මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මාව ඒ චිත්‍රපටයට තෝරා ගනිද්දී මම මගේ එකම චිත්‍රපටයක්වත් ප්‍රදර්ශනය වෙලා තිබුණේ නැහැ. මම එතකොටත් රංග ශිල්ප ශාලිකාවේ ඉගෙන ගන්න කාලේ ඊළඟට ලෙස්ටර් මහත්මයා මෝදුපුත්තු බලන්න ඇවිල්ලා හිටියා. ඒකත් ඉතින් අර අපි කියන්නේ වාසනාවද දෛවෝපගතව සිදුවෙන දේවල්ද. එතුමා මට වේදිකාව පිටුපසට ඇවිල්ලත් කතා කළා. ඉතින් අපි මේ පුංචි කොල්ලෝ එතුමාව දැක ගන්න එකත් නිකන් අරුමයක් ආශ්චර්යයක් වගේ කාලෙක. ඉතින් ඊට පස්සේ ඇත්තටම මේ තෝරා ගැනීම එතුමා එතකොට රන්සලු දෙලවක් අතර නිධානය එතුමාගේ විශිෂ්ටතම චිත්‍රපට ගම්පෙරළිය අපේ ලංකාවේ සිනමාකරුවන් අතරින් ඕනෑම කෙනෙක් මං හිතන්නේ වැඳ නමස්කාර කරගෙන එතුමාගේ චිත්‍රපටයක චරිතයක් ලබා ගන්න තරම් ගරුත්වයක් එතුමාට එදත් තිබුණා. එතුමා මේ ජීවිතයෙන් සමුගන්න අතුරම. ඉතින් ඒ වෙලාවේ මේකම චිත්‍රපටයක්වත් රඟපාලා ඉදිරියට ඇවිල්ලා නැති මං වගේ තරුණ නළුවෙකුට එතුමාගේ චිත්‍රපටයක ප්‍රධාන චරිත 3යි ඒ චරිත 3න් එකක් ලැබීම ඇත්තටම මට රංගන ජීවිතයේ ලැබුණු ලොකුම ආශිර්වාදය. මේ වෙලාවේ ජෝබ් වික්‍රම මහත්මයාත් ඊටාම කෘතවේදීව සඳහන් කරන්න ඕන. මොකද මට මතකයි පසුව කතනයකදී ඇහෙනවා ලෙස්ටර් මහත්තයා අහපුවහම මං ගැන ජෝ මහත්තයා කියලා තිනවා අන්න කොල්ලා අරගන්න. ඒ යුගයේ වෙනකොට ජෝ මහත්තයත් එක්ක අපේ සම්බන්ධතාවයක් තිබුණා. මොකද එතුමා එනවා ලයනල් වෙන්ට් අපේ මේ ආර්ට් සෙන්ටර් සමාජ ශාලාවට. එතුමා මාව දැන හඳුනගෙන හිටියා. එතුමා ඊටාම ඉහළින් බය නැතුව ගන්න සර් මේ ළමයට ඉස්සරහට යන්න පුළුවන් අනාගතයක් තියෙනවා කියලා. ඉතින් කොහොම හරි ඒ යුගයේ ඒ ලෙස්ටර් මහත්මයා මම හිතන්නේ එතුමාගේ මේ සිනමා ජීවිතේ මුදුනත වැජඹෙන කාලේ එතුමාගේ චිත්‍රපටයකට තෝරා ගැනීම මේක චිත්‍රපටයක්වත් ප්‍රදර්ශනය වෙලා නැති රංගන ශිල්පියව ඒක තමයි මම හිතන්නේ මගේ ඉදිරි ගමනට ලැබුණු ලොකුම ආශිර්වාදය. පිළිගැනීම ගෞරවය එතනින් එහාට ගමන ඉතින් මොකක් දුරට පහසු නැහැ කියලාත් කියන්න පුළුවන්. ගමන හුඟක් දුරට පහසු වෙන්න තවත් ලොකු හේතුවක් තිබෙනවානේ. ඔබතුමාට ඔබතුමාගේ ආදරණීය බිරිඳ මුණ ගැහෙන්නේ දැස නිසා. ඉතින් ඒ ලැබිච්ච පහසුව මේ රංගන චාරිකාවේ හිණි පෙත්තටම යන්න මං හිතන්නේ බොහොම ලොකු රුකුලක් වන්නට ඕන. අනිවාර්යෙන්ම ඉතින් ඒක තමයි ඒකත් මහා දෛවෝපගත හමුවීමක්. මොකද කිසිම විදිහකින් අපි හමු වෙන්න නියමිතව තිබුණේ නැහැ මේ චිත්‍රපටය තුල. මොකද ප්‍රීතිගේ වැඩ ඉවර වෙලා එන්න ඕන මම යන්න කලින්. නමුත් මේ ලෙස්ටර් මහත්තයත් එක්ක වැඩ කරන්න හින්දා මම මගේ දින අවශ්‍ය දිනවලට කලින් මම දර්ශනතලයට ගියා ගල්ගමුවේ. ටිකක් බලන්න. ලෙස්ටර් මහත්තයා වැඩ කරන හැටි බලලා ටිකක් ඒ පරිසරයට හුරු වෙන්න මේ මහා දැවැන්තයත් එක්ක ආධුනික මම වැඩ කරන්න යන නිසා. ඉතින් ඒ කලින් ගිය නිසා තමයි ප්‍රීතිය මුණ ගැහුනේ. ඒත් ඉතින් අපි මං හිතන්නේ හලෝ කිව්වට වැඩි දෙයක් උනේ නැහැ. නමුත් ඊට පස්සේ තරංග චිත්‍රපටයට සම්බන්ධ වුණාම තමයි අපේ සම්බන්ධතාවය ගොඩ නැගුණේ. ඉතින් ඒකත් ඉතින් දැස නිසා තමයි දැස් පෑදුනේ. ඔබතුමාට අවස්ථාව ලැබෙනවා සිංහල සිනමාවේ චිත්‍රපටි 115ක රඟපාන්නට. මේ රඟපාපු චිත්‍රපටි අතරින් ජනාධිපති සිනමා සම්මාන 3කට ඔබතුමා හිමිකම් කියනවා. සරසවි සිනමා සම්මාන 7කට ඔබතුමා හිමිකම් කියනවා. රංගන ශිල්පියෙක් වශයෙන් මේ ලබාගෙන තිබෙන සිනමා සම්මාන කොයිතරම් වටිනවද? ලෙහෙසියෙන් කෙනෙකුට එක දිගට මේ වගේ දක්ෂතම නළුවාට හිමි සම්මාන ලැබීමේ වරම හිමිවන්නේ නැහැ. දඩයම වගේ චිත්‍රපටයක් ඔබතුමාට ලැබෙන්නට කලින් ඔබතුමා වාණිජ සිනමාවෙත් බොහෝ චරිත නිරූපණය කළා. විශේෂයෙන්ම චිත්‍රපටි රසක ඔබට රඟපාන්නට ලැබුණා කල්යාණි ගංගා, තරංගා, දුහුළු මලක්. බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත තවත් චිත්‍රපටයක්. මං හිතන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර උපරිම වශයෙන් ඔබතුමාට ලැබිච්ච චිත්‍රපටයක්. ඒ වගේම හරියට හරි ගංගා, සිරිපාල සහ රන්මැණිකා.
යකඩයා එක්ටැම්ගේ පෙම්බර මදු මේ නාමාවලිය කොතනින් කියලා ඉවර කරන්නද? ඉවර කරන්නට බෑ. ඒ තරම්ම සීතාදේවී වීර පුරන්නපු වසන්තයේ දවසක් ඉඟන කොල්ලා චූඩා මාණික්කය පොඩි මල්ලි මටත් මතක නෑ. මේ වගේ චිත්‍රපට 115ක් කිව්වහම නම් මතක තියාගන්නටත් බැහැනේ. සිංහල සිනමාවේ ඊටාම සුන්දර නිර්මාණ විදිහට සලකුණු තබපු චිත්‍රපටි රැසකටම සිය රංගන දායකත්වය ලබා දෙන්නට එතුමන්ට හැකි වී තිබෙනවා. විශේෂත්වය වන්නේ බොහෝ දෙනෙක් බාරගන්නට අකමැති වන ප්‍රතිවීර චරිතයක් දඩයම චිත්‍රපටයේ නිරූපණය කරන්නට ඔබතුමා බාර ගැනීම. වසන්ත උබේසේකර මහත්මයා මේ චරිතය ඔබතුමාට ලබා දුන්නාම මුලින්ම මොනවද හිතුනේ? මෙහෙමයි කැලුම්. දැන් මෙතන ප්‍රධාන දේ තමයි ඇයි මේ චරිතය මන් තෝරාගත්තේ කිව්වහම මගේ තීන්දුව මොකක් මතද පදනම් වෙන්නේ කියලා. මං හැමදාම විශ්වාස කරපු දෙයක් තමයි මම මුල ඉඳලම මේ ප්‍රධාන චරිතය කිව්වට එය වීරත්වය, ආදරණීයත්වය ඒ දේවල් පමණක් නිරූපණය කළ යුතුයි කියන හැඟීමේ මම හිටියේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ලයනල් වෙල් රංග ශිල්ප ශාලිකාව රංගනය යනු තමාට ලැබෙන චරිතයේ උපරිම වශයෙන් එය නිරූපණය කළ විශ්වසනීයත්වය ඇති වෙන විදිහට ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම තමයි රංගන ශිල්පියෙකුගේ වගකීම එකයි මම විශ්වාස කරන්නේ. ඒක චරිතයේ ස්වභාවය මත පදනම් විය යුතු නැහැ. මේ චරිතය වීර චරිතයක්ද, මේක ප්‍රේමවන්ත චරිතයක්ද, මේක ප්‍රතිවීර චරිතයක්ද, අන්ත පිළිගත නොහැකි පිළිකුල් සහගත දුෂ්ටයෙක්ද? ඒක නෙවෙයි රංග ශිල්පියාගේ කාර්යය. තමාට විශ්වාසයේ තියෙන්න ඕන කවර චරිතයක් ලැබුණත් චරිතයේ ස්වරූපය විසින් තමන්ව තීරණය කරනු ලබන්නේ නැතුව තමාගේ රංගන හැකියාව තුළින් ජනතාවට පිළිගැනීමක් ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි නියම රංගනය කියන එක. දැන් ඒක ලෝක සිනමාවේ බැලුවත් අපිට දැක ගන්න පුළුවන් විශිෂ්ට රංගන ශිල්පීන් සමහර විට ඔවුන්ගේ වීර චරිතත් එක්ක සංසන්දනය කළාම මෙවැනි චරිත මේ අය නිරූපණය කළාද කියලා හිතා ගන්න බැරි තරම්. ඉතින් ඒ මතයේ උඩ ඉඳලා ඒ දඩේ මේ පිටපත වසන්ත දුන්නාම එදා නම් මගේ හිස ගිනිගත්තා කියලා මට කියන්න පුළුවන්. මොකද මේ චරිතය කියවල මම මේ කතාව දන්නවා, මේ ඇඩ්ලින් විතාරණ මිනිමැරුම අවසානයේ කෙලවර වෙන්නේ මෙහෙමයි කියලා. නමුත් වසන්තයේ තිර කතාව ගොනු කරලා තිබුණ විදිහට ඒ තුලින් මතුවෙන අමානුෂික චරිතයේ ලක්ෂණ දැක්කම කොහොමද මේක කරන්න කියලා. ඇත්තට මෙතනත් ලස්සන කතාවක් තියෙනවා. ඔය පිටපත හම්බෙලා අවසානයේ මම කියවලා බලලා වසන්තත් එක්ක සාකච්ඡා වාරත් කීපයක් කරලා අන්තිමට මේ තීන්දුව මම ගන්නවද නැද්ද කියන අතර වාරේ අවසාන දවස් දෙකේ වෙන්නේ නැති විජයත් මමත් මොකක් හරි උත්සවයකට ගිහිල්ලා අපි මමයි කාර් එකේ එක්කගෙන ආව විජය රොස්විල් ප්ලේස් එකේ ගේ ගාව වස්සන්න. සාමාන්‍යයෙන් ආපහුම කාර් එකෙන් බහින්න ඉස්සෙල්ලා ටිකක් වෙලා කතා කර ඉන්නවනේ. අපි දෙන්න විතරයි. කතා කරගෙන ඉන්නකම් මං කිව්වා විජේ මේ වසන්ත ස්ක්‍රිප්ට් එකක් දීලා තිනවා මචං, මහා බරපතල ස්ක්‍රිප්ට් එකක් මේ කරනවද නැද්ද කියලා ටිකක් ඇහුව මොන වගේ. ආපස්සේ විජේ ටිකක් කල්පනා කළා. මට කිව්වා වසන්ත නරක දෙයක් කරන්නේ නැහනේ බං. උඹ ඕකට එකග වෙන්න. ඕක හොඳ චිත්‍රපටයක් වෙන්න පුළුවන් කියලා. ඇත්තට ඒකත් මගේ තීන්දුවට බලපාන්නේ නැති. කොහොමද මම තීරණය කළා තිබුණේ ඒ වෙලාව වෙනකොට ගන්න. පහුවදා මම වසන්තත් එක්ක එකතු වෙලා චිත්‍රපටිය ගත්තා. නමුත් ඉතින් මම ගැන මං කිව්වේ මං දැන් ඉතිහාසයේ දිහා බලලානේ කතා කරන්නේ, මං ගැන නෙමෙයිනේ. දැන් මේ මම ඈත ඉඳලා මේ සිනමා ගමන දිහා බලන කෙනෙක් විදිහට මේ කතා කරන්නේ. මගේ හැඟීම නම් දේශීය සිනමාවේ මෙතෙක් නිරූපණය වුණ දුෂ්ටතම චරිතය සමහර විට ලෝක සිනමාවෙත් වෙන්න පුළුවන්. මේ වගේ දුෂ්ටකම් දැන් අපි මේ චරිතයේ අවස්ථාවන් කල්පනා කරොත් දැන් පාසල් දැරිවියක් තමන්ගේ වසඟයට අරගෙන ඉතාම කෙටි කලකින් ඇයව ගැබිනියක් බවට පත් කරලා ඇගේ පවුල් පදනම පසුබිම සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඊට පස්සේ ඇයව ඇතැහැරලා ගිහිල්ලා ඇය තමාගේ සොයාගෙන ආපුවම නැවතත් ඇය සමග සම්බන්ධ වෙලා දෙවෙනි වරටත් ඇයව ගැබිනියක් කළා. ඉතින් දෙන්න අතරේ ප්‍රශ්න මතුවේගෙන එද්දී තමන්ගේ රතේ දාගෙන ගිහිල්ලා විවාහ වෙනවා කියලා බොරු විවාහයක් කරලා කැලේකට කාර් එකේ අරන් ගිහිල්ලා තමන්ගේ රතේට අමානුෂික විදියට හප්පලා මරලා දානවා. මරලා දාලා නවතින්නේ නැහැ. ඒ මියගේ සිරුර උඩින් තමන්ගේ රතේ එහාට මෙහාට ධාවනය කරනවා. ඉතින් ඒ තරම් සාහසික මනසක් තියෙන්න මොන තරම් දුෂ්ට චරිතයක් වෙන්න ඕනේද? එතෙන්දී අපිට හුඟක් වෙලාවට අපේ අවධානයට යොමු නොවන දෙයක් තියෙනවා. මේ කාර් එක ධාවනය කරන සිරුරේ ඇතුලේ තමාට දාව දරුවෙක් ඉන්නවා.
ඒ දරුවා සහිත ඒ ගැබිලි මවගේ සිරුර උඩින් තමයි මම කරපු චරිතයක් මේ තරම් මේ නරක විදියට ඒක වැරදි පැත්ත පෙන්නනව නෙමෙයි. එන්න එවැනි ඒකයි මං කිව්ව එක මේ අපි නිරූපණය අපේ රටේ හරි වෙන රටක හරි සිනමාවේ නිරූපණය වුණ දුෂ්ටතම චරිතය කියලා. ඉතින් ඒක ගැන මට කතා කරන්නත් පුළුවන්කමක් තියෙන්නේ ඇත්තටම ඒ චිත්‍රපටය මගේ සිනමා ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂයක් කිව්ව හැකි. හරි හැටි චරිතයක් නිරූපණය කළොත් ප්‍රේක්ෂකයා චරිතයේ ස්වභාවය නෙමෙයි රංගන ශිල්පියාගේ නිරූපණයේ වටිනාකමයි තේරුම් ගන්න කියන එකට හොඳම උදාහරණය තමයි දඩේම. මාව ප්‍රතික්ෂේප කළේ නෑ මගේ ප්‍රේක්ෂකයෝ. ඔවුන් ඊටත් වඩා ආදරෙන් මාව වැළඳගත්තා. එදා ඉඳලා මගේ සිනමා ගමන තවත් දිරිමත්ව තවත් විවිධ පැතිකඩ හරහාගෙන යන්න මට පුළුවන් වුණා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මං හිතනවා මම රඟපාලා තියෙන චරිතවල විවිධත්වය. ඒ කියන්නේ දැන් පෙම්වතාගේ ඉඳලා එහෙම නැත්නම් යහපත් පියෙකුගේ ඒ වගේ බොහොම ආදර්ශාත්මක චරිතවල ඉඳලා අන්තිම දුෂ්ටයා මම මේ කිව්ව එක අතරේ තියෙන විවිධ චරිත අවසානයේදී ඒ ගැන පසුතැවිලි වෙලා එක්ක මහාන වෙලා එහෙම නැත්නම් සුදු වෙලා ඉවර වෙන චරිත නෙමෙයි. දුෂ්ටයාමයි. ආයේ පස්සේ සුදු නූගා ගන්න හම්බ වෙලා නැහැ ඒක චරිතයකවත්. ඉතින් මම දැනගෙන නේ රඟපෑවේ. එතකොට ඒ චරිත බාර ගන්න මට ශක්තිය තිබුණා. මොකද චරිතය සාර්ථකව නිරූපණය කළොත් තාමත් ඉතින් දැන් කුංචි කාලේ ජනේලේ බලපු අය දැන් 1980 ගණන් වලනේ ජනේලේ ඒ බලපු අය අද වැඩිහිටියෝ කියනවා අම්මේ අර ජනේලෙන් මෙහෙම බලනකොට අපේ ඇඟ හිරි අපි කෑ ගහගෙන ගේ ඇතුළට දූපු අවස්ථා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ බියකරු ස්වරූපයක් මවාගත්තා මම අර ආරාධනා චිත්‍රපටයේ දරුවා වෙනුවෙන් හඬා වැටෙන ආදරණීය පියා. අනිත් පැත්තෙන් පොඩි ළමයි දැක්කහම බය වෙලා දුවන විදිහේ චරිතයක් කරන්නත් ඒ කියන්නේ ඒ අභියෝගේ බාර ගන්න පැකිලුනෙත් නැහැ. ඒක නිසා තමන්ගේ රංගන හැකියාවට හානියක් කරගත්තෙත් නැහැ. දැන් ඒවැයෙන් මම සාර්ථකත්වයේ ලැබලා තියෙනවා. දැන් අපි බලමු මේ මම ගැන කතා කරන වැඩි කියලා මට හිතෙනවා. නමුත් මේ කියන්නත් ඕන නේද මේ නැත්තම් ඉතින් දැන් අවුරුදු 40කට 50කට එහා වෙච්ච ඒවා මිනිසුන්ට මතකත් නැහනේ. ඔබතුමා නිරූපණය කරපු චරිත දිහා ආපහු හැරිලා බලනකොට රංගන ශිල්පියෙකුට මේසා විශාල වූ පරාසයක සිය ආධිපත්‍ය පතුරවා හරින්නට ලැබීමම එක්තරා විදිහක වාසනාවක් ආශ්චර්යයක් විදිහටයි මම දකින්නේ. මං හිම කියන්නේ හේතු කාරණා කීපයක් ඇතිව. ඔබතුමාම කිව්වා ආරාධනා චිත්‍රපටයේ ආදරණීය පියා. ඒ වගේම දුහුළු මලක් චිත්‍රපටයේ ඒ පෙම්වතා සුන්දර පෙම්වතා. සුන්දර ආදරණීය පෙම්වතා සිහින කුමාරයා. තවත් විදිහකින් මතක් කරොත් තවත් චරිතයක් සිරිපාල හා රම්මැණිකා. දාමරිකා. ඒ වගේම අමතක කරන්නේ කොහොමද? මොනම විදියකින්වත් වීර පුරන්නප්පු. ජාත්‍යාලය රට වෙනුවෙන් කතා කරපු වීරත්වයක් කරලා දෙනව නේද? එහෙම තමයි. හැමදේම ඔය ඔක්කොටම වැඩිය මම අභියෝගයක් විදියට දකින්නේ. ලංකාවේ සිනමා සම්මාන උළෙලවල් තියෙනවානේ. මේ සම්මාන උළෙලවල් වලදී සරසවිය සිනමා සම්මාන උළෙලකදී වතාවක් විනිශ්චය මණ්ඩලයේ කිසිම නාම යෝජනාවක් නැතිව ඒකමතිකව හොඳම දක්ෂතම රංගන ශිල්පියා වශයෙන් ඔබතුමාව සම්මානයෙන් පුදනු ලැබුවා. ඒ පිදුවේ පරාක්‍රම නිරියල්ලයන්ගේ සිරිමැදුර චිත්‍රපටයේ ඔබතුමා නිරූපණය කළ චරිතය වෙනුවෙන්. මං හිතන්නේ රංගන ශිල්පියෙකුට නිරූපණය කරන්නට ලැබෙන ඊටාම අසීරුම චරිතය ඒ විදියටයි මම නම් විශ්වාස කරන්නේ. ඒ කතාව හරි. අසීරුම කියන එක නම් මොකද අපි දැන් මේකේ බාහිර ස්වරූපය ගම්මුකෝ. චරිතයේ හැටියට ඔහු ආබාධිතෙක්. තමන්ගේ හිසවත් කෙලින් තියාගෙන ඉන්න බැරි තරම් ආබාධිත තත්වයකට අනතුරක් නිසා පත්වෙච්ච කිහිලිකරු වලින් ඇවිදින කෙනෙක්. ඉතින් මේ තත්ත්වය නිරූපණය කරගන්න දැන් මේ හිස රඳවා ගන්න ඒ යොදාගත් උපකරණය මගේ පපුව වටා ඊටාම තදින් බැඳලා ඒකෙන් මතුවෙන මේ ආධාරකයේ උඩ තමයි නිකට රඳවා ගන්න. ඒක තදින් බැඳෙන්නේ නැත්නම් ඒක ඒ විදිහට තියෙන්නේ නැහැ. මොකද දැන් මං හිස කැඩිච්ච නැති කෙනෙක් නේ. එතකොට මේ කැඩිච්ච නැති කෙනෙකුට මේ කඩා වැටෙන විදිහට මේකේ රඳවා ගන්නත් වෙනවනේ. ඉතින් ඒ පීඩාවම ඇති.
ඉතින් අනිත් එක තමයි මේක හයි කරන්න ගලවන්න වෙලා යන නිසා මං උදේ මේකප් දානකොට 6ට විතර වෙන්න පුළුවන්. ඒක දාගත්තයින් පස්සේ දවල් 1ට 2ට දිවා ආහාරයට නවත්තනකම් ඒක මගේ ඇඟේ බැඳලා. මට මෙහෙම වාඩි වෙනව ඇරෙන්න පුටුවක වාඩි වෙන්න බෑ. හිටගෙන ඉන්න පුළුවන් මෙහෙම අංශක 90ට විතරයි වාඩි වෙන්න පුළුවන්. ප්‍රධාන කොටම මේක හිර කරලා බැඳලා තියෙන නිසා පපුව පිරෙන්න පපුව පුම්මවල හුස්ම ගන්න බෑ. ඉතින් මේක දරාගෙන ඉන්න ඕනේ. දැන් මේ ඇලුමිනියම් පටි වලින් තියෙන්නේ මේවා ඇත්තටම කැපෙන තරමටම බඳ වටේ තද වෙලා තියෙන්නේ. ඉතින් ඒක දරාගෙන තමයි රංගනයේ යෙදෙන්න වෙන්නේ. ඉතින් රංගනයේ යෙදෙන්න වෙන්නේ රංගන ශිල්පියෙකුට තියෙන ප්‍රධානම අවි දෙක නැතුවනේ. කටහඬක් නැහැ, සිරුරක් නැහැ. රංගන ශිල්පියාගේ භාවිතාවේ තියෙන ප්‍රධාන අවි දෙක තමයි කටහඬ සහ සිරුර. මේ දෙකම නැහැ. ඉතින් කතා කරන්න බෑ. නමුත් මහා පරාසයක් කරා දිව්‍ය යන චරිතයක්. දැන් ඔහු ගැන තියෙන මවා තියෙන ස්වරූපයට වඩා වෙනස් කෙනෙක් සම්පූර්ණයෙන්ම ඇතුල් වෙන්නේ. හොඳ ස්පෝර්ට්ස්මන් කෙනෙක් රේසින් කාර් එලවන එන්න එහෙම විදිහටනේ මුලදී ඔහු හඳුන්වා දෙන්නේ. නමුත් ඇතුල් වෙන්නේ අංග විකල ආබාධිත කෙනෙක්. එතකොට ඒ ආබාධිත තත්වයේ ඉඳගෙන ප්‍රේම සම්බන්ධතා දෙකක පැටලෙනවා. ඒ චරිතය අන්තිමේ ගෙදර ප්‍රධාන ස්වාමිදුව පවා ආකර්ෂණය වෙන තරමට. ඊළඟට ඉතින් ඒ සියලුම දේවල් ඒ වගේ මහා පරාසයක් කරා ඔහු ඊට පස්සේ ඒක තුලම ඔහු සංගීත නිර්මාණයක් වෙනවා. ඔහු ගීතයක් නිර්මාණය කරනවා තමන්ගේ එක තනි අතින් පුළුවන් විදියට වාදනය කරගෙන. මේ සේරම තුළ මහා අමාරු සංකීර්ණත්වයක් අර ශාරීරික අපහසුතාවට අමතරව මේ චරිතයේ තියෙන සංකීර්ණ ස්වභාවය. ඉතින් කතා කරන්නෙත් නැතුව මේ වැඩිපුර හෙල්ලෙන්නෙත් නැතුව අමාරුවෙන් පඩිපේලියක් නගිනා වගේව තමයි මූවමන්ට්ස් වලට තියෙන්නේ. කොහමද මේ අවුරුද්ද මේ කතා කරන්නෙත් අතපය හොල්ලන්නෙත් නැතුව හොඳම නළුවා වුණා මම. ඒක මං හිතන්නේ ටිකක් අසීරු වගේම ටිකක් කලාතුරකින් සිදුවෙන දෙයක්. ඒ විශිෂ්ට රංගනය කොහොමනම් අමතක කරන්නද? හැම දර්ශනයක්ම අදටත් එක දිගටම මැවී පේනවා වගේ. ඒ තරම් අපූරුයි. ඔව් නෑ ඇත්තට මේ චිත්‍රපටයේ අර අපේ රංගන කාර්යයේ ප්‍රධාන දේ කියන්නේ දැන් අපි කියන්නේ මේ සාත්වික අභිනය කියලා අපේ මූණෙන් හැඟීම් ප්‍රකාශනය සිරුරත් ඊට ඒ වගේම උදව් වෙනවා ආංගික අභිනය. නමුත් මම මෙතනදී ප්‍රධාන කොටම කල්පනා කරන්නේ මේ මහා හැඟීම් සමුදාය තනිකරම මුහුණෙන් පමණක් නිරූපණය කරන්න සිදුවීම එක වචනයක්වත් කතා නොකර ඒක තමයි එතන තිබුණු ලොකුම අභියෝගය. ඒ චිත්‍රපටි ගොන්නට මම එකතු කරන්නට කැමති වාණිජ චිත්‍රපටියක් වෙච්ච 7 වෙනි දවස අබ්බඩාගේ චරිතය. ඒක තමයි වැඩි. දැන් මේ චරිත දිහා බැලුවම අපි මේ විවිධත්වයකට කතා කළා. ඒ විවිධත්වයත් එක්කම එනවා මේව නිරූපණය කරන්න තියෙන බලවත් අසීරුකමක්. හිම කතර හිම කතර නම් ඉතින් බොහොම ලස්සන අර අසුපිට තේවත් යන රදල ඒ චරිතයනේ. හිඟන කොල්ලා. හිඟන කොල්ලා එකත් ඉතින් ඒ වගේ ඇත්තට මේකයි මම කියන්නේ දැන් මේ චරිත දැන් හිඟන කොල්ලා 1970 ගණන් වල නිරූපණය කරනකොට මම හිතන්නේ මම අවුරුදු 30 ගණන් වල කෙනෙක් නේ අර වයසකම මේ මහේස්ත්‍රාත් මේ උසාවි නඩුකාරයෙක්ගේ චරිතයක්. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා කොල්ලෙක් හැබැයි ඉතින් බොහොම වයස්ගත පුද්ගලයෙක් විදියට රඟපාන්න උනේ ඒක. මේ 7 වෙනි දවස ඇත්තටම හරි අපහසු වුණා. ඒ කියන්නේ ඒකේ වේශ නිරූපණයේ මුළු සිරුරම කළු පැහැ ගන්නවලා ඊට පස්සේ අර විශාල කොණ්ඩයක් දාලා පිට දිගේ වැටෙන රැවුල් දාලා මගේ පිටේ වඩේ ලොකු රබර් වලින් හදපු පිට කොන්දක් හැදුවා කුදු බවක් පේන්න ලොකු බණ්ඩියක් තියෙන බඩක් හදලා රබර් වලින් ඒක ගැට ගහලා ඇඟේ තිබුණ මුළු මේක පුරාම බැනීමක් ඊට උඩින් අන්දලා. ඉතින් දාඩියයි කියන එකේ ඉවරයක් නැහැ වතුර බේරෙනවා වගේ දවස පුරා මං වතුර බිබී ඉන්නේ ළඟ තියාගෙන ඒ තරම් තිබහටපත් වෙනවා දාඩිය දාන හැටියට. ඉතින් ගින්නි අවුවේ අර රැහැ මේ අහුකුන් ටික පරම්පරාව අරගෙන බූරෝ දක්කගෙන බල්ලෝ එල්ලගෙන මහා පාර දිගේ ඇවිදින්න ඇති ගිනියන් වූ තාර පාරේ මොන තන සිරප්පු දෙයක්වත් නැහනේ. ඉතින් ශාරීරිකව ඒ වගේ මට හම්බෙලා තියෙන බොහෝ චරිතවල ඊටාම දැඩි ශාරීරික පීඩාවක් දරාගෙන තමයි මේ චරිත කරන්න වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත් තවත් නිර්මාණයක් තමයි ඔබතුමා දායක වෙච්ච
ධර්මශ්‍රී බණ්ඩාරනායක මැතිතුමාගේ බවදුක මොහන්දිරම්ගේ චරිතය. ඔව් දැන් ඒ චරිතය ගත්තත් ඇත්තටම අද ඉඳන් බැලුවහම මම ඒ ස්වරූපේ දරාගෙන ඉඳලා තියෙන බව පේනවා. දැන් බැලුවහම මට හිතෙනවා මෙහෙම කළාදත් කියලා. මොකද ඒ සමාජ ක්‍රමයේ තුල ඒ වැඩවසම් යුගයේ තිබුණ ඒ අයගේ තිබුණ සමාජය සූරා කෑමේ ඒ ගතිය පෙනෙන ප්‍රතිරූපයක් ඒ දේහ ලක්ෂණ වලින් සහ රංගනයෙන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ධර්මසිරිගේ මෙහෙයවීම හුඟක් වටිනවා. ඒක හරි අගය කරන්න ඕන. ඒ චරිතයත් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් නෙවෙයි. නමුත් ඒ වසරෙත් මං හිතන්නේ මම සහාය නළුවාට හිමි හොඳම සම්මානය දිනාගත්තේ ඒ මොහන්දිරම්ගේ ආරච්චි මොහන්දිරම්ගේ චරිතේ. ඒ වගේ ජීවිත ගමනේ තියෙනවා. ඇත්තටම දැන් සම්මාන ගැන කතා කළොත් ඒක වාසනාවක්. මේ ලස්සන සිද්ධියක්. මම ඉස්සෙල්ලාම චිත්‍රපටයකට සම්බන්ධ මොනයම් හෝ අවස්ථාවකට සම්බන්ධ වෙන්නේ සරසවි සිනමා උළෙලකට. චිත්‍රබාල සූරිය මහත්මයා සතුව තිබුණ වාහනයක් මම ගත්තා මම ඉස්කෝලේ යන කාලේ. ඉතින් එතකොට ඒ තුලින් ඇති වුණ සම්බන්ධතාවය උඩ චිත්‍රබාල සූරිය මහත්මයා මට අඬ ගැහුවා මේ සරසවි සිනමා උළෙලට යන්න. ඉතින් මමත් ගියා. ඒක හරිම මේ කලා මංගල්‍යයක් කියන්නේ නිකන් මේ දිව්‍ය ලෝකයක් මේ මතු පිට නිර්මාණය කළා වගේ පොළොව මත දහස් ගණන් සෙනග රීගල් සිනමා හල ඉස්සරහ පිට විදුලි බුබුලු වලින් සරසලා පුදුමාකාර සැනකෙලියක්. ඉතින් නළු නිලිය බලන්න සෙනග පෝලිං වෙලා ඉන්න හැටි. ඒ කාලේ මේ වගේ නළු නිලියන්න දකින්න ලැබෙන්නේ නැහැනේ. ඉතින් කොහොම හරි පුදුම ආදරයක් ශිල්පීන් වෙනුවෙන් තිබුණානේ. ඉතින් මටත් මේක අමුතුම අත්දැකීමක්. මම මේ පාසල් ගියේ ශිෂ්‍යෙක්. කොහොම හරි එදා උත්සවයේ ඉවර වෙලා තවත් ගමනක් ගියා. ඒක තවත් ඊට වැඩිය දීර්ඝ කතාවක්. අපි නැවතුනේ ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ ගෙදර. අවසානයේදී උත්සවයේ ඉවර එදා තමයි එතුමා හොඳම අධ්‍යක්ෂක හොඳම නළුවා පරසතුමල් වෙනුවෙන් දිනාගත්තේ. ගෙදර තිබුණ පොඩි මදුපානෝත්සවයටත් මේ කොල්ලෙක් වෙලා මමත් සම්බන්ධ වුණා. කොහොම හරි එදා මේ කතාව ඒක නෙවෙයි. ධර්මසේන හේමපාල මහත්මයා අපි කලා අධ්‍යක්ෂක. එතුමා තමයි එදා ඒ චිත්‍රපටයේ වෙනුවෙන් හොඳම කලා අධ්‍යක්ෂණය දෙන්නේ. එතුමා වේයන්ගොඩ ඉඳලා ආමිනී මහත්තයලා ගෙදර ඉඳලා එනකොට මට කිව්වා මං ඔයත් එක්ක එන්නම්. මට පුළුවනි කිරිබත් ගොඩ ඉඳලා උදේට වේයන්ගොඩ යන්න ලේසි මෙහි ඉඳලා යනවට වැඩිය කියලා එයා මාත් එක්ක ආවා. මේකේ තියෙන විශේෂ කතාව තමයි මම සිනමාව කියන එකට නිකන් හරි ඈතින් ඉඳලා හරි ගෑවුණ එක පළවෙනිම දවස ජීවිතේ. හැබැයි මගේ නෝනට සරසවි සම්මානයක් මාත් එක්ක අපේ ගෙදරට ආවා. ධර්මසේන මහත්මයාගේ සරසවි සම්මානය පළවෙනි දවසේම. ඉතින් එයා ඒක උදේ අරගෙන ගියා. ඒ උනාට සුබ ලකුණක්. අපේ ගෙදර ගෙදර තිබුණ රේඩියෝ ගෑමෙකුට ඒක එදා තියලා තිබුණා. මට මතකයි රෑ ඇවිල්ලා ඇත්ත එක ටිකක් වෙලා කතා කරන්න. එහෙම තියලා උදේ අරගෙන ගියා. හැබැයි මේක විශේෂයි. ඊට පස්සේ අර කිව්වා වගේ සරසවි සම්මාන 6කුත් ජීවිතේ එකවතාවක් ලැබෙන මොකක්ද ඒ සම්මානය මේ සරසවියේ ලොකුම සම්මානය. ඒකත් එක්ක සම්මාන 7ක් මගේ මේ අපේ ගෙදරට අර මගේ නොවන එකක් පළවෙනියෙන් ඇවිල්ලා. දෛවයේ දෙයක් ලැබෙන්න තියෙනවා නම් කිසි විටකත් එය වළක්වන්නට බෑ. ඔබතුමා රංගනයෙන් චිත්‍රපටි රැසකට දායක වුණත් ඇයි ඔබතුමාට හිතුන්නේ නැත්තේ චිත්‍රපටි අධ්‍යක්ෂණයට යොමුවන්න? මට යොමු වෙන විශාල ප්‍රශ්නයක් මේක බොහෝ දෙනා අහනවා. මොකද ඇත්තටම දැන් සිනමාව රංගනයේ යෙදුනට දීර්ඝ කාලිනව රංගනයේ යෙදීම පමණක් නෙවෙයි, මම සිනමා ශිල්පය කියන එක සිනමා කර්මාන්තය එහි තියෙන විද්‍යාව මම බොහෝ දුරට හඳුන්ලා තියෙනවා. එහෙම නැතුව ඇත්තටම රංගන ශිල්පියෙකු විදිහට සාර්ථක වෙන්න බෑ. කැමරාවේ පාවිච්චි කරන කාචය මොකද්ද, ඒ ෆීල්ඩ් එක මොකද්ද, ඒක තුල අපි හැසිරෙන්න ඕන කොහොමද, ක්ලෝස් අප් එකකට වෙනකොට අපේ මූණේ තියෙන හැඟීම් පාලනය කරගන්න ඕන විදිහ කොයි තරම්ද, දුරස්ත රූපයකට වඩා මේව ගැන හැම වෙලාවෙම එහෙම හිතලා මෙහෙමයි මේක ලෙන්ස් එකට නෙමෙයි. නමුත් තමුන්ට ඒ අවබෝධය තියෙනවා නම් රංගනයේදී ඒක ඇත්තට මේ කාර්මික පැත්ත ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දැනුම නම් මට තියෙනවා. එහෙමත් තිබිලා. ඉතින් චරිතයක් මෙච්චර හොඳට හඳුනා ගන්න පුළුවන් නම් සිර කතාවක් හඳුනා ගන්න බැරි කමකුත් නැහැ. එහෙම තිබිලත් ඇයි මා අධ්‍යක්ෂණයට යොමු නොවුනේ කියන එකට පැහැදිලි පිළිතුරක් අදත් මට නැහැ. මෙහෙමත් හිතෙනවා දැන් අධ්‍යක්ෂණය කියන එක මට එදත් හිතුණා ගාක් විශාල බැරෑරුම් කටයුත්තක් මට ඒකට පුළුවන්කම තියනවද කියලා හිතෙන්නත් නැති තරම් කියලා.
අනිත් එක රංගනයේ පූර්ණ කාලීනව යෙදිලානේ හිටියේ. ඔය වෙනුවෙන් යොමු වෙන්න ඕන කාලේ මම හිතන්නේ අවුරුද්දේ දවස් 365න් 300ක්ම චිත්‍රපටිම කරන්න ඇති. ඔය තරම් චිත්‍රපටි ගන්න කරන් අපාන්නත් බෑනේ නැත්තම්. මම මෙහෙම ඇහුවොත් ඔබතුමාගෙන් ඒ අධ්‍යක්ෂණයට යොමු විය යුතු සුදුසුම කාල සීමාවේදී ඔබතුමා දේශපාලනයට සම්බන්ධ වුණයි කියලා කිව්වොත් ඒ කාලය දේශපාලනයේ විසින් හොරාගෙන අපේ ප්‍රේක්ෂකීන්ට අසාධාරණයක් සිදු කරයි කිව්වොත් හරියටම හරි. හැබැයි අධ්‍යක්ෂණයට සුදුසුම කාලය නොවෙන්න තිබුණා. නමුත් මගේ ඒ තීන්දුව මගේ ජීවිතේ දැන් අපි හැම කෙනෙක්ම ආපහු හැරිලා බලනනේ. දැන් මං කිව්වේ මම ඉතිහාසයේ දිහා බලලානේ මේ කතා කරන්නේ. ඔය අපි සිනමාව ගැන මං ගැන කියෙව්වා වගේ මේ දේශපාලනය ගැනත් මට දැන් අද ඉන්න තැන ඉඳලා බලලා කතා කළ හැකියි. මේ කතා කරන්නේ අද ඉන්න මම එදා ගැන. මගේ ජීවිතයේ අරගෙන තියෙන තීරණ වලින් මම කිසිම හරයක් නැති නිකන් ඇත්තටම මේ වටිනාකමක් නැති තීරණයක් කියලා මට හිතෙන්නේ දේශපාලනයට එකඟ වුණ එක. දේශපාලනයට ඇත්තටම මම මගේ කොහොමත් මේ සමාජ ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. දැන් අපි නළු නිලි සංගම් අපේ වගේම අපේ චිත්‍රපට සංස්ථාවෙත් බොහෝ කරුණවලදී අපි මැදිහත් වෙලා කර්මාන්තයේ නොයෙකුත් දේවල් ගැන ඉතාම ප්‍රබල ලෙස මැදිහත් වීම කළ සහ කරන කෙනෙක් නේ මම. ඉතින් ඔය තුල තමයි අපේ ඒ යුගයේ 2000 ගණන් වල 2000 මුල අපි නළු නිලි ව්‍යාපාරය තුල ඊළඟට පත්වන රජයට තැඩි බලපෑම් කරන්න අපි උත්සාහ කළා සිනමාව වෙනුවෙන්. ඉතින් සිනමා කර්මාන්තය අය විසින්ම තමයි මාව යෝජනා කළේ අපේ නියෝජනයක් තියෙන්න රවීන්ද්‍රව දේශපාලනයට පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා. ඒ වෙලාවේ රජය මාව පත් කළානේ මේ ජාතික ලැයිස්තුවෙන්. එහෙමනේ මං ඇතුල් වෙන්නේ. ඉතින් ඊට පස්සේ අවුරුද්දකින් ඒ පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. දෙවෙනි මැතිවරණයේදී පක්ෂයෙන්ම මට කියනවා තරඟ කරලා එන්න ඕනේ කියලා. ඉතින් තරඟත් කරලා ඒ ජයග්‍රහණයත් කළා. නමුත් ඒ කිසිම දෙයකින් ලබාගත් දෙයක් මට හෝ මගේ කර්මාන්තයට නැහැ. ඔබතුමාට ලබා ගන්න දෙයක් නැහැ. මොකද දේශපාලනයෙන් ලබාගත් කිසිම දෙයක් මට මේ නිවස තුල පෙනෙන්නේ නැහැ. ඔබතුමාගේ දේ මේ ඔබතුමා ධනවත් කෙනෙක්. ධනයට වඩා දේශපාලනයෙන් ලබාගත් දෙයක් නැහැ කියන්නේ දැන් එතන ඉන්නවනේ. මම කියන්නේ මෙහෙම විශේෂ හේතුවක් ඇතිව දේශපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙක් දේශපාලනයට සම්බන්ධ වන්නේ විශේෂ බොහෝ කාරණා මත වන්නට පුළුවන්. නමුත් ධනය උපයගත් අවස්ථාවන් අපි දැකලා තියෙනවා. නමුත් ඔබතුමා එහෙම කෙනෙක් නෙමෙයි. ඒක ගැන කතා කරපු හින්දා කියන්නම් මම පාර්ලිමේන්තුවට ඇතුල් වෙනකොට වඩා ඊටාම ආර්ථික අතින් පිරිහුණ කෙනෙක් විදිහට තමයි පාර්ලිමේන්තුවෙන් එළියට ආවේ. ඒක මට ඕන තැනක ප්‍රසිද්ධියේ කිව්වේ හැකි. මම අවුරුදු 4කට ආසන්න කාලයක් එක චිත්‍රපටයක රංගපෑවේ නැහැ. මොකද මම තීරණය කළා ඇත්තටම මේ මහජන සේවය කියලා මේක බාර අරගෙන මිනිසුන් වෙනුවෙන් කටයුතු කරනවා නම් චිත්‍රපටවල කටයුතු කිරීම ගැන මම දන්නවනේ සමහර විට සති ගණන් මාස ගණන් නිවසින් බැහැරව දර්ශන තලවල කොළඹින් ඉතාම දුර බැහැර. එතකොට මගේ ඒ ඡන්දදායකයින්ට මගේ ආසනයේ අයට මට සම්බන්ධතාවයක්වත් සමහර විට මාස ගණන් එක දිගට එක මාසකින් ඉවර වෙන්නේ නැහැ නේ ඊළඟ චිත්‍රපටි මේ දෙක එකට කරන්න බැරි බව දැනගෙන මම ඇත්තටම කරන දේ බාරගත්තා නම් ඒක හරියට කරන්න මම සිනමාවෙන් ඈත් වුණා. ඉතින් ඒක විතරයි මට තිබුණ එකම ආදායම් මාර්ගය. ඉතින් ඒක නැතුව ඒ කාලේ දැඩි ආර්ථික පීඩාවන්ට ලක් වුණා. මොකද මේ മന്ത്രി වැටුප කියන එකත් ඊටාම් සුළු වැටුපක් තිබුණේ ඒ කාලේ. ඒතර മന്ത്രി කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ අයට වැටුප් ගෙවන්නේ ඊටාමත්ම සුළු වැටුප්. മന്ത്രി කාර්ය මණ්ඩලයේ මං හිතන්නේ ලිපිකරුවෙකුට රුපියල් 6000ක් විතර තිබුණේ. ඉතින් മന്ത്രിවරයෙක්ගේ ලිපිකරුවෙක්ව රුපියල් 6000කට වැඩ කරන්න මේ දක්ෂකමක් තියෙන කෙනෙක් එන්නේ නැහනේ. මම මගේ අතින් දෙගුණයක් ගෙව්වා. මගේ ලේකම්තුමාට, මගේ රියදුරාට, මගේ කාර්යාල සහායකයින්ට උන්ගේ වැටුප ලැබෙන වැටුප වගේ තවත් 100%ක් මම ගෙවලා ඒගොල්ලන් ඉතින් මගේ අතේ තියෙන සල්ලි වලින් එහෙම කරලා තමයි മന്ത്രിකම කළේ. එතකොට ආසනය වෙනුවෙන් කරන්න තියෙන වියදම් මාසකට ඇත්තටම മന്ത്രിවරයෙකුට රුපියල් ලක්ෂ 2ක් විතර ඒ කාලේ ඕන වෙනවා. දැන් මං දන්නේ නැහැ කොච්චර වියදම් වෙනවද කියලා. ඉතින් ඒකත් මට වැදගත් උනේ නෑ. ඒක නිසා නෙමෙයි මගේ කලකිරීම තියෙන්නේ. ආර්ථිකයේ හෝ එහෙම නැත්නම් ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තු වීම ගත්ත පියවරක් නෙවෙයිනේ. එතකොට මොකද්ද මම කළේ? අවුරුදු 4ක් ජීවිතේ ඊටාම වටිනා කාල පරිච්ඡේදයක් නේ. මමත් ඉතින් තාරුණ්‍ය ඉක්මවන යුගයේ ඉඳලා ඉතින් බොහොම ක්‍රියාකාරීව ඉන්න පුළුවන් කාලයක් නේ.
මොකද්ද මම ලබා ගත්තේ? පාර්ලිමේන්තුවේ හිටියයි කියන නම තියෙනවා. ඊළඟට මට කර්මාන්තයට මොකද්ද කරන්න පුළුවන්? මම අදත් කියනවා മന്ത്രിවරයෙක් වෙලා රජයේ ප්‍රතිපත්තියක් නැත්තම් සිනමාව වෙනුවෙන් මේ දේවල් කළ යුතුයි කියලා කරන්න පුළුවන්. කොටිම්ම කියනවා නම් කෙන්ගෙඩියක් නෑ മന്ത്രിවරයෙක් වෙලා පාර්ලිමේන්තු ගියයි කියලා කර්මාන්තයට කරන්න. අපි කී දිනක් ඉඳලා තියෙනවා. ගාමිණී ෆොන්සේකා මහත්මයා හිටියා. එතකොට මාල්නී ෆොන්සේකා මහත්මිය හිටියා. මම හිටියා. ජීවන් කුමාරතුංග මහත්මයා හිටියා. රංජන් රාමනායක මහත්මිය, ගීතා කුමාරසිංහ මහත්මිය, තවත් අය ඇති. මොනවාද අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? අපි කොයිතරම් උත්සාහ කළත් මේ හැම කෙනෙක්ම මම දන්නවා ඊටාම හැඟීමෙන් කර්මාන්තයේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා, පෙනී හිටලා තියෙනවා, නොයෙකුත් විවිධ සාකච්ඡා සම්මන්ත්‍රණ වලට ගිහිල්ලා අපි වෙනුවෙන් කරුණු කියලා තියෙනවා. නමුත් රාජ්‍ය ප්‍රතිපත්තිය දේශීය සිනමාව වෙනුවෙන් ගත යුතු නිසි පියවර ගන්නේ නැත්නම් മന്ത്രിවරයෙක් වෙලා ඉඳන් ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ කියන්නේ අපේ බැරිකම කියනවා නෙමෙයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිනමාව වෙනුවෙන් වගේම තමයි අනිත් කාර්යයන් සඳහාත් සමහර දේවල් රාජ්‍ය ප්‍රතිපත්තිය විදිහට බාර අරගෙන ක්‍රියාත්මක කරපුවා ඉතා සාර්ථක ව්‍යාපාර බවට පත් වෙලා තියෙනවානේ. එහෙම පිළිගන්නේ නැති ඒවට ඒ තත්ත්වය ගන්න බෑ. ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය විය යුතුයි. ඉතින් ඒ පැත්තත් නෑ. ඉතින් ඒක නිසායි මං කිව්වේ ජීවිතේ ගත්ත අමන තීරණයක් කියලා කිව්වත් කවන්නේ නෑ. පෘථග්ජන මිනිස්සු විදිහට, සාමාන්‍ය මිනිස්සු විදිහට අපි ජීවිතේ වැරදි තීරණ ගන්නවා. ඔබතුමා ඒ ගත්ත තීරණය ගැන අද හරි දැක්මකින් බලලා තියෙනවා. මම පැහැදිලිවම තීන්දුවක් අරගෙන තමයි දේශපාලනය ඉවත් උනේ. මට ඉවත් වෙන අවස්ථාව වෙනකොට ඉතා තදින් ඉල්ලීම් තිබුණා දිගටම දේශපාලනයේ රැඳී ඉන්න. මොකද මම ඒ කාලය තුල ක්‍රියා කළ ආකාරය තුල එකක් මම කිසිම කළු පැල්ලමක් ගාව ගත්තේ නැති එක. දෙවෙනි එක ඒ සීමාවන් තුල උපරිමයෙන් මගේ කළ යුතු රාජකාරිය කරන්න මම හොඳටම කැප වුණ බව පක්ෂ නායකයින්ට වගේම රටටත් පෙනුණා. ඉතින් ඒ නිසා මේක හොඳ ගමනක් ඔයාට යන්න පුළුවන් මේකේ රැඳෙන්න කියලා කීවට මම පැහැදිලිව මගේ කල්පනාව අනුව තීරණය කළා නෑ මම තව දුරටත් යන්නේ නෑ කියලා ඉවත් වුණේ දේශපාලනේ. අද වෙනකන් රැඳී ඉන්න තිබුණා මට ගියා නම් කොයිතරම් වැදගත් වාසනාවන්ත තීරණයක්ද මම අරන් තියෙන්නේ. ඒ ගත්ත වැදගත් වාසනාවන්ත තීරණය නිසාවෙන් මේ තරම් සැහැල්ලුවෙන් මේ තරම් විවේකීව අද ජීවිතය ගත කරන්න ඔබතුමාට පුළුවන් වෙලා තියෙනවා. ජීවිතය කියන එක විඳින්න ඕන දෙයක්. මම හරිම කැමති ජීවිතේ විඳින්න. ජීවිතේ නොයෙකුත් කම්කටොළු ප්‍රශ්න බාධාවන් අපිට දරා ගන්න බැරි දේවල් එනවා. ඒවා ඉදිරියේ අපි ඒවා සේරම අපේ පපුව ඇතුළට දාගත්තොත් ඒ බරෙන් අපිව මිරිකෙනවා මිසක් අපිට ජීවිතේ විඳින්න බෑ. මේ අපේ බුදුදහමෙත් අපිට පැහැදිලි කරලා කියලා දීලා තියෙනවනේ. මෙහෙමයි ජීවිතේ අපි අවට බොහෝ දේවල් වෙනවා. අපිට ඒවා දකිනවා. ඊට පස්සේ මොකද්ද අපි කරන්න ඕන? අපිට නිවැරදි කරගන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒකට අපි මැදිහත් වෙනවා. එහෙම නැත්තම් මේ අපි අවට වෙන මහා විපර්යාස ගැන අපිට මොකද්ද කරන්න පුළුවන්? සමාජයේ ජීවත් වෙන යම්කිසි සමාජ බලපෑමක් කරන්න පුළුවන් කෙනෙක් විදිහට තමන්ට කතා කළ හැකි ක්‍රියාකාරීත්වයට පත් වුණ හැකි. නමුත් මේ හැම එකක් ගැන නෙමෙයිනේ. මහා ව්‍යසන රාශියක් අපි යටතේ තියෙද්දි මේක ඇතුලේ දරාගත්තොත් ඒ ගැන අනවබෝධයෙන් ඉන්නව නෙමෙයි. නමුත් ඒකේ බර දරා ගන්න තව ජීවිතයක් නැහැ. මම හැමදාම කියන්නේ අතීතය ඊයේ අපි කාගේ අතිනුත් ප්‍රශ්න තියෙනවා, වැරදි තියෙනවා. ඒ වැරද්ද ඊයේ අපේ හිතේ යම්කිසි ඇති කරනවා. අපේ හෘද සාක්ෂිය අපිට වද දෙන හැඟීමක්. නමුත් අපිට ඒ හෘද සාක්ෂියට දෙන පීඩනය දරාගෙන අපි යන්න ගියොත් හෙට වෙන වැරද්දත් අපිට අද වෙන එකත් එකතු වෙනවා. හෙට වෙන එකත් එකතු වෙනවා. ඒකට අපේ ඇතුලේ බර එකතු වෙනවා විතරයි. වැරද්ද වුණා නම් වැරද්දෙන් ගෙනියන්න ඉස්සරහට තියෙන්නේ වැරද්දෙන් ඉගෙනගත්ත පාඩම විතරයි. නැවතත් ඒ වරද නොකරන්න. එවැනි දෙයක් මගේ අතින් වුණා. මම ඒක තේරුම් ගත්තා. මම ඒ වරද නැවත නොකරනවා කියන එක විසක් ඒ වරදේ අර ගිල්ට් එක ඒ කියන්නේ හෘද සාක්ෂිය දෙන පීඩනය දරාගෙන ඉදිරියට යන්න ගියොත් හෙටත් එකතු වෙනවා, අනිද්දාත් එකතු වෙනවා. මේ මුළු ජීවිතේම මේ බර කර තියාගෙන යන්න වෙන්නේ. ඒක නිකන් මේ අද කළා හෙටමට නිදහස් කියලා එහෙම හිතන එකක් නෙමෙයි. වගකීම ගන්න ඕනේ. වගකීම ගත්තට ඒ පීඩනය සහ බර අරගන්න ඕනේ නැහැ. ඒක අපේ ජීවිතේ විඳින්න බෑ අපිට. මම ඒ නිසයි මම ඇත්තට මට කිව්වා මම හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කියලා. මම
මගේ ගමන මම ආපු විදිහ ගැන මට නොසෑහීමකට පත්වෙන්න හේතුවක් නැහැ. හැම කෙනෙකුටම යන්න පුළුවන් දුරක් තියෙනවානේ. හැම කෙනෙකුටම දුවන්න පුළුවන් වේගයක් තියෙනවා. ඔයා දුවන වේගෙන් මට දුවන්න බෑ. නමුත් මට යන්න තියෙන දුර මගේ ශක්ති ප්‍රමාණයෙන් මම හරි විදිහට ගියා නම් සාර්ථකව ගියා නම් ඒ දුර කෙටි වෙන්න පුළුවන් දිග වෙන්න පුළුවන්. නමුත් මට යා හැකි ප්‍රමාණය මං හරියට ගියා නම් මට ඉතුරු වෙනවා තෘප්තිය විතරක්. වෙන මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ තෘප්තිය මට තියෙනවා. මගේ පුළුවන්කමේ හැටියට මේ ගමනේ මට යා හැකි දුර මං ගියා කියලා. ඒ නිසා මං කිව්වා දැන් සැහැල්ලුවෙන් ඉන්නවා කියලා. ඇත්තටම නිල වශයෙන් නොවුනත් මම විශ්‍රාම සුවයෙන් ඉන්නේ. ඒක ලොකුම සැහැල්ලුවක්. ඔබතුමාට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. පුතුන් 2 දෙනෙක් සහ දියණියක්. අද මේ සුවිසල් නිවසේ ඉන්නේ දියණිය විතරයි. පුතුන් 2 දෙනාම විවාහ වෙලා දැන් වෙනම පදිංචි වෙලා ඉන්නේ. වෙනම පදිංචි වෙලා ඉන්නේ ළඟපාතක නම් කමක් නැහැ. ගව් ගානක් නෙමේ, සතපුම් ගානක් නෙමේ, සතපුම් දහස් ගණනක් දුර. සතපුම් දහස් ගණනක් එක්කෙනෙක් බටහිර පැත්තේ ඇතැක්ම දහස් ගණනක් අනිත් එක්කෙනා නැගෙනහිර පැත්තෙන් ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය අතර මේ දෙගොල්ල මැද්දේ අපි. ඉතින් ඒ දුරස්ත වීම නම් තදින් දැනෙනවා ඇත්තම කියන්න ඕනේනේ. මොකද දැන් මේ ජීවිතයේ මේ යුගයට දැන් දියණිය අපත් සමග ඒක පුදුමාකාර ආශිර්වාදයක්. පුතුන් 2 දෙනා විශේෂයෙන්ම මට හැඟෙන දෙයක් තමයි මේ අපේ මුණුබුරන්. ඔවුන්ගේ සුරතල් දකිද්දී ඔවුන්ගේ ආදරය අපිට දැනෙද්දී අපේ තියෙන ආදරය ඔවුන්ට ප්‍රකාශ කරගන්න, ඔවුන් හොරතල් කරන්න, ඔවුන් එක්ක සෙල්ලම් කරන්න. අන්න ඒ දේ මට තදින් දැනෙනවා ඒ නැතිකම. මොකද ඒ ජීවිතයේ මේ තව ටික කාලෙකින් ඒවා අහිමි වෙන බව දන්නවනේ. ඒ ළමයි වැඩෙනවා. අපි තව වියපත් වෙනවා. එතකොට මේ සුන්දරම යුගයේ මේ දරුවන් අපිටත් දෙවෙනි ළමාවියට ගිහිල්ලා ඒගොල්ලොත් එක දැන් අපේම දරුවන් එක්ක හැසිරෙනවට වැඩිය සැහැල්ලුවෙන් විනෝදයෙන් ආදරයෙන් මේ ඊළඟ પરම්පරාවත් එක්ක හැසිරෙන්න පුළුවන්. අපි හැම පවුලකම ඒක දකිනවා. ඇත්තටම 100ට ආච්චිට ආදරේ දරුවෝ පෙලක් කළට අම්මට තාත්තට වැඩිය. මොකද ඒ දෙන්නගේ ඒ පුංචි කාලෙදී ඒ ආදරේ තියෙන නිසා. ඒක නොලැබෙන එක තමයි මට දැනෙන්නේ. නැත්තම් දරුවෝ ඇත්තටම හරි මම වාසනාවන්තයි වගේ දරුවන් ලැබීම ගැන මේ බිරිඳ අපේ පවුල ඒක හරි සතුටට කාරණයක්. දරුවන් ජීවිතයේ හොඳට ඉගෙනගෙන ඒගොල්ලෝ අධ්‍යාපනය අතටමයි යොමු වුණේ. හැම කෙනෙක්ම දෙන්නෙක්ම පශ්චාත් උපාධි පවා අරන් තියෙනවා. ඉතින් හොඳ රැකියාවල් කරනවා. ඒගොල්ලෝ සතුටින් ඉන්නවා. හොඳ පවුල් ජීවිතේ ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා. මට මුණුපුරෝ 3 දෙනෙක් ඉන්නවා දැන්. මුණුපුරන් දෙන්නයි මිනිපිරියෙකුයි. ඉතින් ඊටාම සාර්ථකව ඒගොල්ලෝ ජීවිත ගත කරනවා. ඉතින් ඒක සතුටක්. නමුත් මම අර කිව්වදී ඉතින් මේවා ඒ වුණාට දැන් කවදාවත් මගේ ජීවිතේ එක තැනකදීවත් දරුවන්ට ඔබ මේ දේ කරන්න ඕන, ඔබ මේ වෘත්තියට ඉගෙන ගන්න ඕන, ඔබ මේ විභාගයට යන්න ඕන එක දවසක කිසි දෙයක් කියලා නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලෝ තීරණ ගනිද්දී විවාහය ගැන පවා ඒගොල්ලන්ගේ කැමැත්තෙන් ගත්ත තීරණයට අපි දෙන්න බොහොම කැමැත්තෙන් එකග වුණා. ඉතින් ඒගොල්ලෝ හරි සතුටින් ඉන්නවා. ඉතින් ඒ වගේ බලපෑම් කරලා නැහැ. ඒගොල්ලෝ මෙහෙම තීරණය කළාම මෙහෙම ඒගොල්ලන් ජීවිතේ වඩා සාර්ථක කරගන්න විදේශගත වෙන්න ඕනේ කියලා. ඉතින් මට නොදැනුණා නෙමෙයි මේ තනිකම පාළුව මගේ ජීවිතේට ඒකම වෙනවා කියලා. නමුත් ඒක ගැන මම මිනිත්තුවකට හිතුවේ නෑ. උඹලා ගියාම කොහොමද පුතේ අපිට කියලා. අදත් හිතන්නේ නැහැ. දැන් ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ටයි ලෝකයයි. ඉතින් ඒගොල්ලෝ සාර්ථකව ඒකෙන් ඉදිරියට යන එක තමයි ඒක අපිට ලොකු සතුටක්. කිසිම මේ වේදනාවකින් කතා කරනව නෙමෙයි. මං කිව්වේ අර පොඩි එවුන් නැති එක නම් මට දැනෙනවා. ඔබතුමා කොයිතරම් ජ්‍යෙෂ්ඨ සම්මානනීය රංගන ශිල්පියෙක් වුණත් තරුණ පරපුර එක්ක බොහොම සමීපව කටයුතු කරන අනාගත තරුණ පරපුර දිහා අද ඔබතුමා දකින්නේ කොහොමද? මේ තරුණ පරපුර සමග මං හැම වෙලාවෙම දර්ශන තලයේදී වුණත් හුඟක් අය දකිනවා මම මේ මගේ ජ්‍යෙෂ්ඨත්වයේ දරාගෙන නෙවෙයි ඉන්නේ. අන්තිම අද ඊ ආපු කෙනෙක් එක්ක වුණත් අපි එකට වාඩි වෙලා එකට කතා කරන විහිළු තාලු කරගෙන ඒ පරතරයක් නම් මං කවදාවත් රඳවාගෙන නැහැ. මං හිතන්නේ ඒක තමයි ඔවුන්ගේ ආදරයත් ඒ වගේම තියෙන තරුණ පරපුර මට හුඟක් හිතවත් ආදරය කරනවා. මෙහෙමයි මගේ එකම හැඟීම දැන් මේ බැටන් පොල් අපි දෙන්න ඕනනේ අතට. දැන් මේක අපිට අපි දුවලා ඉවරයි ඇත්තටම. පැවිලියන් එකේ දැන් ඉන්නේ ක්‍රිකට් ගහලා ඉවර වෙලා. ඉතින් දැන් බලාගෙන ඉන්නවා. දැන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ ක්‍රීඩකයින් ඇත්තටම ඊටාම දක්ෂ ලෙස ක්‍රීඩා කරන්න ඕනේ. එන්නේ ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. ඉතින් ඒ දක්ෂතා තියෙන අයත් ඇත්තටම මම දකිනවා.
මම දකින හොඳ දක්ෂතා තියෙන ඉතාම ඉහළට යන්න පුළුවන් තරුණ පරපුරක් අඩු ගානේ කීප දෙනෙක්වත් ඉන්නවා. මගේ කීප දෙනෙක් කියන එක අදහස් කළේ දක්ෂතා ඇති අය ගොඩක් ඇති නමුත් කීප දෙනෙක් මම දකිනවා මේ රංගනය කියන එකේ විෂය මොනතරම් ගැඹුරුද මොනතරම් බැරෑරුම් වෘත්තයක්ද ඒක තේරුම් අරගෙන රංගනයේ වටිනාකම මතු කරගන්න දක්ෂතා තියෙන සහ ඌමනාව තියෙන අය ඉන්නවා. කීප දෙනෙක් හරි ඉන්නවා. ඉතින් මට මං කවදාවත් තරුණ පරපුරයට මේ නොයෙකුත් දොස් පැවරුවට ඒ දොස් පවරන තත්ත්වය මතු කරගන්න විදිහේ ක්‍රියාකාරකම් කරන අයත් කීප දෙනෙක් ඇති. නමුත් ඒක සමස්තයට ආදේශ කරන්න හොඳ නැහැ. මොකද මම දකින්නේ ඇත්තටම මේ අයට රංගන ශිල්පීන් වශයෙන් ප්‍රබලව මතුවෙන්න අවස්ථාවක් නැහැ දැන්. ටෙලිවිෂන් හරහා පමණයි ඔවුන්ට ඉදිරියට එන්න පුළුවන්. නමුත් සිනමාවට සම්බන්ධ වීමෙන් සිනමා රංගනයක තියෙන ප්‍රබලත්වය තුලින් රසිකයින්ට සමීප වෙන්න මේ මාධ්‍ය දෙක අතරේ තියෙන පරතරය නිසා දෙකේම කරන්න අපි රංගපෑම නමුත් මාධ්‍යයේ ස්වරූපය අනුව ලොකු පරතරයක් තියෙනවා. ඒක නිසා මේ ශිල්පීන්ට ඒ අවකාශය නැති එක හරි පව් හරි අසාධාරණයක් ඒක. ඉතින් ඒකයි මම කියන්නේ දැන් අපේ රටේ මම දැන් සිනමාව ගැන කතා කරද්දී මම දකිනවා අපේ රටේ හොඳ පිටපත්වල ලොකු හිඟයක් තියෙනවා. අපිට කවකටවත් මට පුදුමයි අර තෙලුගු කන්නඩා චිත්‍රපට යනවා ඉතාම සාමාන්‍ය කතා පුවත් අරගෙන මොනතරම් ලස්සන චිත්‍රපට නිරූපණය කරනවද. මහා වියදමක් කරන්න ඕනේ නැහැ හොඳ චිත්‍රපටයක් හදන්න. ඉතින් ඒ අඩුපාඩුව ඒ තිරකතාවල හිඟකම සාර්ථක තිර රචනයක් නැති එක සහ අධ්‍යක්ෂණීය පැත්තෙනුත් අපිට කීප දිනානේ මතුවුනේ මේ අවුරුදු ගාන තුලම. කී දෙනාද හරියටම ප්‍රශස්තව ජාතික මට්ටමේ මෙන්න නියම අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඒකට හේතුව මේ වාණිජත්වය හරහා බොහොම පහසුයි දැන් සිනමාවේ තාක්ෂණය කැමරාකරණයේ තාක්ෂණය මේ දියුණුව නිසා මේක බොහොම පහසු දෙයක් කියන තත්ත්වයට හුඟක් අය නිකන් ඒ විදිහට පිළියම් බොහොම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් ඕක කියලා සැහැල්ලුවෙන් සලකන එක මම දකින ප්‍රශ්නයක් කියලා දැන් මෑතකදී මම චිත්‍රපට දෙකක් මේ ඊයේ පෙරේද බැලුවා. එකක් කවුරුවත් දන්නේ නැහැ අනිත් එක ජංගි හොරා. මේ චිත්‍රපටි දෙකම ඇත්තටම ඒ අධ්‍යක්ෂකවරුන්ගේ දක්ෂතා හොඳට පෙන්ලා තියෙනවා. ඒ සිනමාවේ ප්‍රමිතියත් හරි හොඳයි. අධ්‍යක්ෂණය, රංගනය, ඒ වගේම කැමරාකරණය, මේ සංස්කරණය, තිබිය යුතු අංග සංගීතය යොදාගෙන තියෙන හැටි මේ හැම එකක්ම ඉතාම සාර්ථකව තියෙනවා. ඉතින් මට නිකන් ඇත්තටම බලාපොරොත්තු දැල් වෙනවා මේ විදිහට දැන් මේ මහා වසංගතේ කඩා වැටීමෙන් සේරම හොදපාලු වෙලා ගිහිල්ලා ඊට පස්සේ මේ බිමේ නැවත දලුලාලා අලුතෙන් ලස්සනට පැලෑටි වැවිගෙන එනවනේ කියන වගේ හැඟීමක් මට ඇති වුණා මේ චිත්‍රපට දෙක දැක්කහම. අන්න ඒ වගේ ගැඹුරෙන් චිත්‍රපටිකරණයට යොමු වෙනවා නම් අපේ නිර්මාතෘවරු හොඳ කතා තේමා තෝරාගෙන එතකොට තමයි අපිට නව පරපුර ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසායි මම කවදාවත් ඔවුන් ගැන අයියෝ අපේ අලුත් අය කියලා නම් කියන්නේ නැහැ. ඒ මොකද ඒ අයත් ලොකු උත්සාහයක් දරනවා. ඒ උත්සාහය ක්‍රමවත්ව ගෙනියන්න තියෙන වුමනාව නැතිකම සමහරුන්ගේ ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් ඒ දරන උත්සාහය ප්‍රතිඵලය ලබා ගන්න ඒගොල්ලන්ට ඒ වාහනේ නැහැ, මාධ්‍ය නැහැ. එතන තමයි මම දකින ගැටලුව. ජීවිතේ බොහෝ දේ ඔබ අත්කරගෙන තියෙනවා. ඔබතුමා කිව්වා වගේ දැන් නිල නොවන විශ්‍රාම දිවියක් ගත කරනවා. හරි සතුටුයි ඒක. ඔබතුමාට ආදරය කරන බොහෝ දෙනෙක් අපේ රටේ ඉන්නවා. ඒ අයට ඔබතුමාට කියන්න තියෙන්නේ මොනවද? ඉස්සෙල්ලාම ඉතින් thank you කියලා තමයි කියන්න ඕන. අවුරුදු 50ක් මේ මිනිස්සයව මෙච්චර කල් දරාගෙන ආදරය කරගෙන පිළි අරගෙන හිටියට ඉතින් ඒක තමයි මට දෙන්න පුළුවන් ලොකුම මල් පොකුර. මොකද ප්‍රේක්ෂකයෝ නැත්තම් අපි නැහැ. අනිත් එක මම හැමදාම කියන එකක් තමයි ඉතින් අපි මේ තරු ස්වරූපයේ සහ රංගන ශිල්පියෙකු වශයෙන් අපි වටා ගොඩනගෙන මේ සියලුම දේ අපේ චිත්‍රපටය සහ ප්‍රේක්ෂකයා විසින් පමණයි නිර්මාණය වෙලා තියෙන්නේ. ප්‍රේක්ෂකයාගේ ආදරේ නැති වුණ තැන ඕනෑම කලාවක ශිල්පියෙකුට ගායකයෙක් වේවා රංගන ශිල්පියෙක් නර්තන වේදියෙක් වේවා Tamante ප්‍රේක්ෂක ප්‍රතිචාරය ප්‍රේක්ෂක පිළිගැනීම නැත්තම් පැවැත්මක් නැහැ. දෙවෙනි එක තමයි මම බොහොම නිහතමානීව කියන්නේ. මා රංගපෑ චිත්‍රපට ටික මගෙන් ඉවත් කළා මං කවුද කියලා ඇහුවොත් මම නිකම්ම මේ සාමාන්‍ය පුද්ගලයෙක් නේ. ඉතින් ඒතකොට ඒ ගෞරවය යන්නේ මට නෙවෙයි. මා සම්බන්ධ වුණ දායක වුණ චිත්‍රපටි වලට. ඒ චිත්‍රපටි වලින් තමයි මේ චරිතය නිරූපණය කරලා තියෙන්නේ. පුද්ගලයා වෙන කෙනෙක්. ඒ පුද්ගලයා වෙන කෙනෙක් නැත්තම් ඉතින් මගේ දැන් ඔයා කිව්ව ඒ ගණනාවේ හැම එකම හිටපු
මිනිහා මම නෙමෙයිනේ. අර දඩේ මේ දුෂ්ටයත් මම නෙමෙයි, වීරපුරන් අපු වීරයත් මම නෙමෙයි. අර අහිංසක ආදරණීය පෙම්වතුත් මම නෙමෙයි. ඒවා ඔක්කොම චරිත. මම නෙමෙයි. ඒවා නිරූපණය කළා මම එනවා. මම චිත්‍රාගාරයේදී මගේ නළුවා චිත්‍රාගාරේ නවත්තලා සාමාන්‍ය මිනිහෙක් ගෙදර එන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ මාවටා තියෙනවා නම් ඒ ආදරය ඇත්තට මේ චිත්‍රපට නිසායි ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටි වැළඳගත් නිසා ඒන් එහා මම කියන මූර්තිය එතන නෑ මට. මම සාමාන්‍ය විදිහට මේ ඉන්නේ පෙන්නේ. මේක තමයි මගේ ජීවිතේ සාමාන්‍ය විදිහට. ගෙදරක් දොරක් හදාගෙන පවුලක් හදාගෙන දරුවොත් එක්ක පුළුවන් තරම් ජීවිතේ සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් ඉන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් ඒක මේ වෘත්තීය ස්වරූපේ නිසා බොහෝ කොට ඉතින් ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් වල ජනතාව සමග ගැටෙන්න කියන්නේ සාමූහිකව කටයුතු කරන්න ඒ වගේ දේවල් ඒ වෘත්තීය ස්වභාවය නිසා වෙනත් වෘත්තීන් වලට අයත් අයට වැඩි වෙනවා. ඒ අරෙන් ඉතින් ඒ වුණාට මම කියලා දෙයක් නැහැ. මම කියලා දෙයක් නැහැ. ඒත් ඔබ අපිට ඉන්නවා. මතක් කරනවා මේ කතාබහට පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන අපේ රටේ තිබෙන ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව. DFCC බැංකුව අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හඳුන්වා දී තිබෙන DFCC ගරුසරු ගිණුම පිළිබඳව ඔබේ අවධානය යොමු කරනවා. ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් තවමත් මේ ගරුසරු ගිණුමක් විවෘත කළා නැත්නම් ළඟම තිබෙන DFCC බැංකු ශාඛාවට ගිහිල්ලා මේ ගිණුම විවෘත කරන්න. එහි ප්‍රතිලාභ අත්විඳින්න කියලා බොහොම ආදරයෙන් මම ඔබට මතක් කරනවා. අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ආයතනයක් තමයි ස්පාසිලෝන් ආයතනය. ඉතින් ඔබතුමත් එක්ක මම අද මේ කතා බහට එනවා කියලා කිව්වාම එහි නිෂ්පාදන අඩංගු තෑගි පාසලයක් මාව වෙත ලබලා දුන්නා ඔබතුමාට ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි. ස්පා ඉතින් ලංකාවේ නම්බර් 1 තැන තියෙන නිෂ්පාදනයක් නේ. ඒ තෑග්ග ලැබීම බොහෝ දෙයක්. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනයක් තමයි බටික්. ඉතින් රෝබටික් බයි රොලංකා එහි හිමිකාරිය අනුචි මෙන්න මේ තිලිනේ ඔබතුමා වෙනුවෙන් නිර්මාණය කරලා දීලා තියෙනවා. එයත් සතුටින් බාර ගන්න පුංචි තිලිනයක්. අනුචිට බොහොම ස්තුතියි. එහෙමනම් ඔබතුමාගේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජීවිතේ ඔබ පතන මේ නිදහස් සුවය නිරෝගී සුවය නොඅඩුව ඔබතුමාට ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි රවින්ද්‍ර රන්දිනී මැතිතුමනි මගේ ආරාධනාව පිළි අරගෙන අද මේ කතාබහේදී මාත් එක්ක එකතු වුණාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි. ආයිබෝවන් ඔබටත් බොහොම ස්තුතියි කැලුම්. මේ පැය ඔබ ඉතාමත්ම හරවත් සාකච්ඡාවකට මාව යොමු කළා. ඒ තුලින් ඔබේ අදහස් ප්‍රකාශ කිරීම සහ ඒ අදහස් ප්‍රකාශ කිරීමේ ස්වරයේ තියෙන අව්‍යාජත්වය ඉතාම නිහතමානීව විවෘතව මට කරපු ලොකු උපහාර ගොඩක් කළා. ඒ වෙනුවෙන්ම නෙමෙයි නමුත් ඔබගේ හිත තුළ තියෙන ආදරයට මම ගරු කරනවා. ඉතාම වටිනා කාලයක් අපි දෙන්න එකතු වෙලා ගත කළේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට නැවත වරක්.